තමයි අපි අද පන්තිය පටන් ගමු. එතකොට අපි ගිය සැරේ ඔයාලට මතක ඇති අපි කරා ගම්‍යතා සංස්කෘති මූලධර්මය. එතකොට ඒකේ ගණන් කීපයක් හැදුවා. ඊට පස්සේ ගෙදර වැඩ ටිකක් එහෙම දුන්නා. අපිට තව ගණන් හදන්නත් ඕන. ඒක අපි හදමු. ඊට කලින් ඔයාලට ගිය සැරේ දීපු ගෙදර වැඩ ගැටලු කීපයක් ළමයි ආපස්සට අහලා තියෙනවා මගෙන්. මුලින්ම මම ඒ ටික සාකච්ඡා කරලා ඉන්නම්. එහෙනම් ළමයි ඔයාලගේ ටියුට් එකේ බහුවර්ණවල අපි මුලින්ම කරමු ඔයාලා අහලා තියෙන 14 වෙනි ගාන පෙරලා ගන්න. එතකොට බහුවර්ණ වල මේ PDF එකක් පහළ description එකේ තියෙනවා. ටියුට් එක නැති අයට එතනින් download කරගන්න පුළුවන්. හරි. එහෙනම් අපි පෙරලා ගමු 14 වෙනි ගාන. ඉස්සෙල්ලා අපි මේ ගාන පොඩ්ඩක් කියවගමු. හරි. කියවගන්න බලන්න. ස්කන්ධය සිම්පල් වූ අංශුවක් v වේගයෙන් ගමන් කොට අංශක 45 කෝණයකින් පෘෂ්ඨයක් සමග ගැටී. එම කෝණයෙන්ම සහ එම වේගයෙන්ම පරාවර්තනය වනුයේ රූපයේ පෙන්වා ඇති පරිදිය. අංශුවේ මුළු කෝණික ගම්‍යතා වෙනස් වීම. හරි. එතකොට මම රූපය අඳින්නම්. පෘෂ්ඨයක් තියෙනවලු නේද? අන්න පෘෂ්ඨය. එතකොට අංශුවක් එනවලු අංශක 45ක කෝණයකින්. මෙන්න මේ කෝණය අංශක 45යි කියලා කියනවා. එතකොට මේ අංශුව එයා එන වේගය v කියනවා. මෙයාගේ ස්කන්ධය අපිට n කියලා දෙනවා. ඊට පස්සේ ළමයි මේක පරාවර්තනය වෙනවා යනවා. ඒ වේගෙන් ආපස්සට ඔන්න ඒ වේගෙන් යනවා. මේ n ස්කන්ධය අර පැත්තට යනවා. ඒතර මේකම රූපේ පෙරසන පසු අවස්ථා දෙක තියෙන්නේ. එතකොට පරාවර්තනය වෙනවා කියන්නේ අනිවාර්යයෙන් මේ කෝණයෙන් අංශක 45ම තමයි. හොඳයි. දැන් මේක ගම්‍යතාව වෙනස තමයි අපි අහන්නේ. ඒක ඕනනම් මම හිතලා තිරස් දිශාවට පොඩ්ඩක් ගම්‍යතාව වෙනස හොයන්නම්. තිරස් දිශාවට තියෙන ගම්‍යතාව වෙනස. සමාන අපි කොහොමද දන්නවනේ ගම්‍යතාව වෙනස කියන්නේ තිරස් දිශාවට තියෙන m වීරිනේ මුදුව. ඊට ස්කන්ධයෙන් ප්‍රවේගය මොන ප්‍රවේගයද? තිරස් දිශාවට තියෙන අවසාන ප්‍රවේගය. ඒ කියන්නේ මොකද? මේ v ගේ මෙන්න මේ v ගේ තියෙන තිරස් දිශාවට බෙදෙනවා. v sin 45. එහෙනම් තිරස් දිශාවට තියෙන අවසාන ප්‍රවේගය v sin 45. අඩු කරන්න ස්කන්ධයෙන් u කියන්නේ ආරම්භක ප්‍රවේගය. ඉතින් මේ ආරම්භක ප්‍රවේගය මේක එයාටත් තියෙනවා තිරස් විභේදය. ඒකත් මොකද? v sin 45 කෝණින් ඉවතරනේ. v sin 45. එතන ඉන්නේ v sin 45. ඉතින් මේක බැලුවොත් දෙනවා මේ mv sin 45න් mv sin 45ක් අඩු වෙනවා කියන්නේ. එහෙනම් මේකට මේක කැපලා තිරස් දිශාවට තියෙන ගම්‍යතාව වෙනස 0 කියලා එනවා. හැබැයි ඒ දිශාවට විතරක් බලන්න බෑ. සිරස් දිශාවටත් බලන්න. එතකොට තමයි උත්තරය අපිට අන්තිමට එන්න පුළුවන්. සිරස් දිශාවට තියෙන ගම්‍යතාව වෙනස හරි. සිරස් දිශාවට m වීරිනේ m තමයි අපි හොයන්නේ නේ ගම්‍යතාව වෙනස කියන්නේ ඔකනේ. ස්කන්ධයේ මේක හරි. v කියන්නේ ඉහළට තියෙන ප්‍රවේගය. මොකද්ද? v ගේ සිරස් විභේදනය මොකද? v මේ අංශක 45 කෝණේ දෙසට විභේදනයක් තියෙනවා. එතකොට v cos 45ක් තියෙනවා නේද? එහෙනම් v ට ලියන්න පුළුවන් v cos 45 ඍණ ස්කන්ධයෙන් u කියන්නේ ආරම්භක ප්‍රවේගය v තමයි. හැබැයි එයාගෙත් මේ cos 45ක් තියෙනවා පහළට. සිරස් විභේදනයක් තියෙනවා v cos 45. නම් මෙතන v cos 45. හැබැයි ළමයි මේ ප්‍රවේගයේ විභේදනය වලට තියෙනවා තියෙන්නේ කොහෙටද? v cos 45 පහළට. අපි සමීකරණය දාන්නේ කියලාද? එහෙනම් දිශා ප්‍රතිවිරුද්ධයි. මේ දිශාවයි v cos 45 දිශාව ප්‍රතිවිරුද්ධ ඉස්සරහට එන ලකුණක් දාන්න ඕනේ. දිශා ප්‍රතිවිරුද්ධ නම් එන ලකුණක් දාන්න. මේක අපි පාවිච්චි කරන නීතියන්නේ.
දැන් ඍණෙන් ගුණ නම් ධන mv cos 45 කියන්නේ ඇටයට මූල 2යි ඍණෙන් ගුණ ධන ඔන්න හොඳ ලියන්න ඕනේ. අපිට mv cos 45 ඍණ ගුණ නම් ධන mv cos 45. එතකොට 2 mv cos 45 කියලා. එතකොට 2 mv වාරයක් cos 45 කියන්නේ එකයට මූල 2. ඔන්න මේ දෙක මට ලියන්න පුළුවන් ළමයි කොහමද? මූල දෙකේ වර්ගය කියලා නේ. දෙක කියන්නේ මූල දෙකේ වර්ගය. එතකොට මේ එක මූල දෙකක් කැපිලා ගියාම අපිට උත්තරේ මූල 2 mv. තේරෙනවනේ මූල දෙකේ වර්ගය. මූල දෙකෙන් ගුණුනාම 2යි කියලා වල දාන්න. එහෙනම් 2 වෙනකොට මම ලියුවා මොකද්ද? මූල 2 වාරයක් මූල 2 කියන්නේ මූල 2 වර්ගය. එතකොට මේ 2 වෙනකොට මම මූල 2 වර්ගය කියලා ලිව්වා. එක මූල දෙකක් කැපුණාට පස්සේ මූල 2 mv කියන එක ඉතුරු වෙනවා. ඊට ඔන්න තමයි ගම්මිතාව වෙනස. දැන් තිරස් දිශාවට නැතිනම් දවුලක් නැහැ බිඳුව හින්දා. හැබැයි තිරස් දිශාවට තියෙනවා මූල 2 mv. එහෙනම් ඒක තමයි අපි තෝරගන්න ඕන උත්තරය. හරි නේද? එහෙනම් මේක ලියන්න. හොඳයි ළමයි. අපි එහෙනම් ඊළඟ බහුවර්ණයට යමු. අපි ඊළඟට සාකච්ඡා කරන්නේ 28 වෙනි ගාන. එහෙනම් ටියුට් එකේ පෙරලා ගන්නම 28 වෙනි ගාන. ඉස්සරහට පොඩ්ඩක් එක කියවගමු. සුමට තිරස් මේසයක් මත ගමන් කරන කැපිටල් A නම් අංශුවක් මේසය මත නිශ්චලව ඇති B නම් අංශුවක් හා ගැටේ. කැපිටල් A හි ආරම්භක ගම්‍යතාවයේ විශාලත්වය P0 නම් අංශුවල ගම්‍යතා කාලය සමග වෙනස් වෙන අයුරු වඩාත් හොඳින් නිරූපණය වන්නේ කියලා ප්‍රස්ථාර පහක් දෙනවා. මොකද්ද හරි ප්‍රස්ථාර කියලා තෝරන්න කියලා කියන්නේ. එතකොට මම පොඩ්ඩක් ඉස්සෙල්ලා පොඩි සිද්ධියට මම පොඩි රූපයක් ඇඳ ගන්නම්කෝ. ඊට පස්සේ අපි ගමු ඔන්න ඒ ස්කන්ධ සමානයි කියලා එහෙම කියනවාද? එහෙම මොකද කියන්නේ නැහැ නේ. හරි ස්කන්ධ මොකක්යි? මෙයාගේ ස්කන්ධය කියලා මේ වස්තුවේ එයා B. ඒතර ඒ එක්කෙනා තමයි ඇවිල්ලා B කි ගැටෙන B නිශ්චලයි. පිට ප්‍රවේගයක් නැහැ. මෙයා එනවා මොකක් හරි වේගයෙන් B. එයාගේ ගම්‍යතාව දීලා තියෙනවා P0 කියලා. මෙයාගේ ගම්‍යතාව P0. ඒක මේ ගම්‍යතාවය යකින් ලියන්න. කියන්නේ මෙයාගේ ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණ. මෙයාගේ දින ගම්‍යතාවක් නැහැ. දැන් නිශ්චලයි ප්‍රවේගයේ බිඳුව නම් ගම්‍යතාව බිඳුවක් වෙනා B එකේ. ඊට ගැටුමට පසු අවස්ථාව. මොකක්ද වෙන්නේ? අපි හිතමු A B මේ දෙන්නම එක්කෝ නේද එක්කෝ මෙයා නිශ්චල වෙලා මොකක් හරි දෙන්නට අපි හිතමු ප්‍රවේග හම්බ වෙනවා කියලා V1 V2 නෝ ප්‍රවේග දෙකක් ලැබෙනවා. ඕක තමයි සිද්ධ. දැන් මේ A ගේ B ගේ ගම්‍යතාව කොහොමද කාලයත් එක්ක වෙනස් වුනේ කියන ප්‍රස්තාරේ අර දීලා තියෙන උත්තර පහෙන් කෝකද කියලා අහනවා. මම චුට්ට අපි එකින් එක පොඩ්ඩක් බලමුකෝ. නේද වෙන්න බැරි කයින් කරගත්තා නම් මේ ඒවා ටික අයින් කරලා වගේ ගහමු. මම හැබැයි මේවා ලොකුවට රූප පහක් අඳින්න යන්නේ නැහැ. එකම රූපේ වෙනස් කර ගන්නම්. එතකොට x අක්ෂයේ කාලය y අක්ෂයේ ගම්‍යතාව කැපිටල් P කියලා ගමු. ඉතින් හරිනේ දැන් මුල් ටිකේ A ට දෙනවා B වේගය A ට දෙනවා P0 කියලා ගම්‍යතාවක්. එතකොට මම ඒක අඳින්නම් ඔන්න A ට තියෙන ගම්‍යතාව මම දෙන්නම්. P0. ඊට පස්සේ ඔය A එක එල් පාට අඳින්නේ B ගේ ගම්‍යතාව බිඳුවයි නේ. ඇයි? මෙයාගේ ප්‍රවේගයේ බිඳුව. එතකොට ප්‍රවේගයේ බිඳුව නම් ගම්‍යතාව බිඳුව. එතකොට B ගේ ගම්‍යතාව බිඳුව. ඊට පස්සේ දැන් අර පළවෙනි ප්‍රස්ථාරය අපි ගත්තොත් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ ප්‍රස්ථාරය දෙන්නේ නැති හින්දා ගන්න වර්ධින්න පුළුවන්. මොකද වෙලාද? ගැටු මෙන්න මේ ගැටෙන මොහොතේ ඒකේ ගම්‍යතාව මෙහෙම අඩු වෙලා
බිඳුවක්. ඒකේ ප්‍රස්ථාරය තමයි මේක. හැබැයි B ට මොකද වෙලා තියෙන්නේ? පළවෙනි ප්‍රස්ථාරය පළවෙනි උත්තරය අනුව B ගේ ගම්‍යතාව වැඩි වෙනවා. B ගේ ගම්‍යතාව වැඩි වෙලා මෙන්න මේ වගේ මට්ටමකට නේ. තව ටිකක් මොන උසු. මේ වගේ මට්ටමකට. දැන් අපෙන් අහනවා මෙහෙම එකක් වෙන්න පුළුවන්ද? දැන් මේ පළවෙනි උත්තරේ තියෙන ඕක. වෙන්න පුළුවන්ද කියලා අහන්නේ. ඇත්තටම වෙන්න බෑ. ඇයි වෙන්න බැරි? අපි ගම්‍යතා සංසිති මූලධර්මයේ ඉගෙන ගන්නවා ළමයි පෙර ගම්‍යතාව පසු ගම්‍යතාවට සමාන වෙනවා කියලා. ඉතින් මේ පද්ධතියේ මුළු පෙර ගම්‍යතාව P නෝට් නේ. P නෝට් ගන්න බිඳුව. ඉතින් මෙයාට නෑ නේද P නෝට්. එහෙනම් මුළු පසු ගම්‍යතාවත් මොකක්ද මේ දෙන්න ගම්‍යතා දෙක එකතුවක් P නෝට්ම වෙන්න ඕන රේඛීය ගම්‍යතා සංසිති මූලධර්මයට අනුව. වෙලාද? නෑනේ. දැන් මේ පෙර ගම්‍යතාව දැන් ගැටුමට පෙර කියන්නේ මෙන්න මෙතනට මෙහා පැත්තේ නම් P නෝට් මුළු ගම්‍යතාවක් තියෙනවා B ට බිඳුව A ට P නෝට් දෙන්නගේම එකතුව P නෝට්. පසු බලන්නකෝ. A ගේ ගම්‍යතාව බිඳුවයි B ට මෙච්චර ගම්‍යතාවක් තියෙනවා. හැබැයි පැහැදිලිව පේනවා ඒක P නෝට්ට වඩා නේ P නෝට්ට වඩා අඩුයිනේ. එහෙනම් පෙර ගම්‍යතාවට වඩා පද්ධතියේ පසු මුළු ගම්‍යතාව අඩු වෙනවා. එහෙම අඩු වෙන්න බෑ. ගම්‍යතා සංසිද්ධ මූල ධර්මයට අනුව එහෙම වෙන්න බෑ. එහෙනම් පළවෙනි උත්තරේ වෙන්න බෑ. ඒක වැරදි. මොකද පෙර පසු ගම්‍යතා සමාන වෙලා නැහැ. දෙවෙනි එක බලමු. දෙවෙනි එකක් මම හිතන්නේ වෙන්න බැරි ඇති. දෙක නෙවෙයි නේද උත්තරේ? නෑ. හරි. දෙවෙනි එකේ වෙලා තියෙන්නේ මොකද? ගැටුමෙන් පස්සේ ඒකෙ මෙන්න මෙහෙම වෙලා ඔන්න ඔය වගේ මට්ටමක තියෙනවා. B ගේ හැබැයි බිඳුව වෙලා නැහැ නේ. බිඳුව චුට්ටක් උඩින් තමයි යන්නේ. අන්න ඔය වගේ. එතකොට දැන් බලන්න අන්න පෙර ගම්‍යතාව P නෝට් පසු ගම්‍යතාව P නෝට් එනවද? P නෝට් කියන්නේ මෙන්න මේ මට්ටමට ළමයි. පසු ඔය මට්ටමට එනවද? දැන් මේ A ගේ මෙච්චරක් තියෙනවා. B ගේ මෙච්චරක් තියෙනවා. ඒතර ඔය දෙන්නගේ එකතුව මෙන්න මේ P නෝට් මට්ටමට එයිද? එන්නේ නැහැ කියලා අපිට තේරෙනවා. මොකද ඕන අපිට මෙහෙම හිතන්න පුළුවන් නේ. දැන් B ගේ ගම්‍යතාව නම් මෙතන ඉඳන් මෙතනටම තියෙනවා. මේ රතු පාටියට ගාලා තියෙනවා. ඕකට එකතු වෙන්න ඕනේ මෙන්න මේ පොඩි උසනේ. මෙන්න මෙච්චරක් විතර උසක් මෙතනින් එකතු කරාම ඔන්න ඔය වගේ මට්ටමක් දෙන්නේ ළමයි. ඒක P නෝට් මට්ටමට එන්නේ නැහැ. ඊට වඩා අඩු මට්ටමකට තමයි එන්නේ මේ උස මේ උසට එකතු. එහෙනම් පසු ගම්‍යතාවල එකතුවත් P නෝට්ට වඩා අඩු වගයක් තමයි ලැබිලා තියෙන්නේ. එහෙම වෙන්න බෑ. දැන් බැරි වෙලාවත් මේ උසට මේ චූටි උස එකතු කරාම මෙන්න මේ මට්ටමට එනවා නම් ආන්න ප්‍රස්ථාරය හරි. එහෙම වුණොත් තමයි පෙරපසු ගම්‍යතා සමාන වෙන්නේ. දැන් මේකේ සමාන වෙන්නේ නැහැ. එහෙනම් ඒක වෙන්න බෑ. නම් දෙවෙනි උත්තරෙත් වැරදි. දැන් එන යමු තුනට. තුන්වෙනි ප්‍රස්ථාරය මම අඳින්නම්. තුන්වෙනි එකේ වෙලා තියෙන්නේ මෙන්න B මට පේන විදිහ හරිනම් මේ B ඇවිල්ලා මෙන්න මේ මට්ටමට නේ. අන්න මේ මට්ටමට ඇවිල්ලා. එතකොට මේ මට්ටමට ඇවිල්ලා. එතකොට දැන් පසුගම්‍යතාව බලන්න බලමයි. දැන් B ගේ මෙච්චරක් තියෙනවා. මෙච්චරක් පොළොවම යටේ තමයි. ඒකට මෙන්න මේ උසත් එකතු වුණාමනේ මුළු පසුගම්‍යතාවය. දැන් මෙන්න මේ මුළු උසට එකතු වෙන්න ඕනේ මෙන්න මේ මෙයාගේ ඒකේ ගම්‍යතාවය. කියන්නේ මේ දෙකත් එකතු වුණාම මෙන්න මෙච්චරක් විතර උසකට එන්නේ මට්ටම. ඒ කියන්නේ ඔබේ පසුගම්‍යතාව P නෝට් වඩා වැඩි වෙනවා. තේරෙනවද? මේ රතු පාටයකට තියෙන උසයි මේ නිල් පාටයකට තියෙන උසයි එකතු කරා මෙච්චරක් විතර එනවා කියන්නේ.
අපිට තේරෙනවා p නෝට් වඩා වැඩි වෙනවා ඒක පසුගම්‍යතාව. එහෙම වෙන්නත් බෑ. සමාන තමයි වෙන්න ඕනේ. එහෙනම් ඒකත් වැරදි. ඒකට එහෙනම් තුන්වෙනි උත්තරෙත් අපිට ඉවත් කරන්න පුළුවන්. හතරට යමු. මොකද හතරේ බලමු වෙනස. හතරේ ඍණ පැත්තෙන් කියලා නේද? හතරේ ගිහිල්ලා තියෙන්නේ ඍණ පැත්තට. යනවා උඩ නම්. නෝමති. ඔන්න ගවිලා. එතකොට මේක දැන් පසුගම්මිතාව බලමු. දැන් ඒක හොයන්න කොහොමද? දැන් මෙයාට ධන ගම්මිතාවක් තියෙනවා බීට. ඒට ඍණ ගම්මිතාවක්. එහෙනම් ඔය දෙන්නගේ එකතු වෙන්නේ මොකක්ද? අපිට එකතුව ලැබෙනවා ළමයි. මෙන්න මේ උසට ඍණ ගම්මිතාවට සමාන ප්‍රමාණයක් මෙන්න මෙයාගෙන් අඩු කරොත්. මෙන්න මේ උසට සමාන ප්‍රමාණයක් මෙතනින් අඩු වුණාම අඩු වුණාම දැන් අපිට තේරෙනවා මේ මට්ටමටම මේක එනවා නේද? තේරෙනවද? මම කියුවේ B ගේ ගම්මිතාව මෙච්චරයි එක ධනාගයක්. A ගේ ගම්මිතාව මෙච්චර එක ඍණාගයක්. ඒතකොට සම්ප්‍රයුක්තය ගන්න නම් මේ ධනාගයෙන් ඍණාගය අඩු වෙන්න ඕනේ. ඒතර මේ උසට සමාන උසක් මේතර උඩින් අඩු කරාම ඒ සම්ප්‍රයුක්ත ගම්මිතාවේ මට්ටම මෙන්න මේ මට්ටම වෙනවා. ඒක අර කලින් A ගේ මට්ටමට සමානයි නේ. දැන් මේ සම්ප්‍රයුක්තයේ P නෝට්ට සමාන වෙලා තියෙනවා මේ ධනාගයෙන් මේ ඍණාගය අඩු වෙනවා කියලා රූප බැලුවම පේනවා. ඒක හරිනේ. හරිනේ. ඉතින් පෙර p නෝට් නම් පසුත් සම්ප්‍රයුක්තයේ p නෝට් වෙන්න ඕන. ඒකට පෙර පසු දෙකම p නෝට් ලැබෙන්නේ. එහෙනම් එන්නේ ඒක උත්තරය වෙනවා අංක 4 උත්තරයට ගන්න පුළුවන්. පස්වෙනි එක එතකොට වැරදි කියලා තේරෙනවා. කොහොමවත් පස්වෙනි එකත් අපි යන සාකච්ඡා කරමු ළමයි. ඔන්න පස්වෙනි උත්තරේ මම මේ කියන්නේ නම් පස්වෙනි උත්තරේ මොකක්ද කියලා තියෙන්නේ B ගේ. B ගේ මෙන්න මේ වගේ තැනකින් ගිහිල්ලා. ආසන්න වශයෙන් මොන කියලා ගමු. මේක යට පැත්තට ගිහිල්ලා නේ. ඔයිට ගොඩක් ගිහිල්ලා කමන්නේ. දැන් මෙතන සම්ප්‍රයුක්ත වෙන්න බලන්න. මේ ධන ගම්මිතාවක් තියෙනවා. මේ ඍණ ගම්මිතාව තියෙනවා සම්ප්‍රයුක්තය ගන්නේ මේ ධනාගයේ මේ ඍණ ගම්මිතාව අඩු කරනවා. ඒ කියන්නේ මෙච්චර වෙනසක් උසක් මෙතනින් අඩු වුණා නම් ඒ සම්ප්‍රයුක්තයේ මෙන්න මේ වගේ මට්ටමකට මේ උස මෙතනින් අඩු කරනවා. ඒකට ඒ කියන්නේ අනිවාර්යෙන් p නෝට් වඩා අඩු උසක් නේ දැන් එන්නේ. නේද? මේක p නෝට් වඩා අඩුයි. එහෙම වෙන්න බෑ. පෙරපසු p නෝට්ම වෙන්න ඕන. ඉතින් එහෙම නොවන හින්දා පස්වෙනි උත්තරේ වැරදි. හරි උත්තරේ මොකක්ද එතකොට? 4 තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට අවශ්‍ය නෝට් එක ඔයාලට ඕන විදිහට ලියා ගන්න. දැන් මේක එහෙම අර නෝට් එකක් දෙන්න පුළුවන් ගානක් නෙවෙයි කියන්නේ. ගාන හදලා පෙන්නන්න පුළුවන් ගානක් නෙවෙයි. බල වෙන්න බැරි ඒවා ටික අයින් කරලා හරි උත්තරේ තෝරගන්න ගානක්. ඉතින් ඔයාලට ඕන විදිහට දැන් මේක මම ස්ක්‍රීන් එකට අරන් දෙන්නෙත් නෑ. දැන් ඕනේ නෑනේ. ඔයාලට සුදුසු සටහනක් ඔයාලා ගණන් හදන පොතේ මේ ප්‍රශ්නෙට අදාළව ලියලා තියාගන්න. තර්කය මෙච්චරයි. පෙර ගම්මිතාව පසු ගම්මිතාවට සමාන වෙන්න ඕන මොකට අනුවද? රේඛීය ගම්මිතාව සංසිඳි මූල ධර්මයට අනුව. ඉතින් එහෙම වෙන ප්‍රස්තාරේ පෙර ගම්මිතාව පසු ගම්මිතාව වල එකතුවට සමාන වෙන ප්‍රස්තාරේ ඒ උත්තර පහෙන් තෝරගත්තා නම් හරි. ඉතින් මට හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි. ඔයාලට ඕන සටහනක් තියනවා නම් වීඩියෝ එක නවත්තලා ඒ සටහන දාගන්න. ඊට පස්සේ ආයෙ ප්ලේ කරන්න අපි ඊළඟට අලුත් ගානකට යමු. හොඳයි ළමයි. අපි 42 ගාන හදමු. කියවගමු. ඝර්ෂණයෙන් තොර තිරස් පෘෂ්ඨයක් මත නිසලතාවයේ පවතින A සහ B සර්ව සම ට්‍රොලි දෙකක් ස්කන්ධ තුල සර්ව සම ස්කන්ධයක් සහිත ළමයි දෙදෙනෙක් සිටගෙන සිටිති. ඒ ට්‍රොලියේ සිටින ළමයාට පොළවට සාපේක්ෂව v ප්‍රවේගයකින් තිරස් අතට m ස්කන්ධ m වන බෝලයක් විසි කරන අතර B ට්‍රොලියේ සිටින ළමයා එය අල්ලා ගනී.
ළමයෙකු සමග ට්‍රොලියක ස්කන්ධයේ කැපිටල් M නම් A සහ B ට්‍රොලි වල අවසාන ප්‍රවේග සොයන්න. දැන් ඔය ගාන හදද්දි පොඩ්ඩක් හිතේ තියාගන්න ඕන දෙයක් තියෙනවා. පොඩ්ඩක් උත්තර දිහා බලන්න ළමයි. දැන් ඔය A ගේ සහ B ගේ ප්‍රවේගන දෙන්නේ. එතකොට A ගේ ප්‍රවේගය මුලින් තියෙන්නේ. ඒතර පළවෙනි එකේ උත්තරේ ඒකිට තියෙන ඍණ mv බෙදීම m. දෙවෙනි උත්තරේට තියෙන ඍණ mv යට n දනින්න. ඒ කියන්නේ ඒට තියෙන ප්‍රවේග ඔක්කොම බලන්න ඍණ කියන්නේ. ඒ ඍණ ඒක චුට්ටක් ඔළුවේ තියාගෙන හැදුවොත් තමයි අපිට උත්තරේ ගන්න පුළුවන්. ඉතින් හදන්න කලින් මම පොඩ්ඩක් ඒක ඔන්න ඔයාලට කියලා තියෙනවා. හරි. දැන් පළවෙනි එකම අපි අර බෝලේ විසික් කරන අවස්ථාව ගමු. කැපිටල් A ගේ අවස්ථාව. එතකොට මුලින්ම ඔන්න A ඉන්නවා කැපිටල් A ට්‍රොලිය ඇතුලේ ඉන්නවා. ට්‍රොලිය ඇතුලේ ඉන්නවා කැපිටල් A. බෝලේ අතේ තියාගෙන ඉන්නේ මේ A. එතකොට දැන්ට කාටවත් ප්‍රයෝග නැහැ. ප්‍රයෝග බිඳුව. ඊට පස්සේ මේ ඉන්න කෙනාගේ දැන් ස්කන්ධය ගත්තොත් ට්‍රොලිය ස්කන්ධයේ M, බෝලේ ස්කන්ධයේ සිම්පල් M. ඊට පස්සේ මෙයා බෝලේ විසික් කරනවා. විසික් කරන අවස්ථාව පසු අවස්ථාව කියලා ගමු. එතකොට බෝලේ විසික් කරාට පස්සේ එතකොට බෝලේ ඔන්න ඉස්සරහට යනවා. බෝලේ යන වේගය ගානේ කියනවා මොකද්ද? v කියලානේ. දැන් අපෙන් අහන්නේ අපි දන්නවා දැන් ට්‍රොලිය පස්සට යනවා කියලා. මේක පස්සට යනවා කියලා ගත්තොත් අපිට ධන උත්තරයක් එන්නේ. ඒ වුණාට පොතේ ඍණ උත්තර තියෙන හින්දා අපි මෙයාගේ ප්‍රවේගය මෙයා චලිත වෙන දිශාව දන්නේ නැහැ කියලා හිතලා අපි ගාන හදනවා. ඒකේ ප්‍රවේගය තමයි දැන් ඔන්න හොයන්නේ. හරිද? ධන උත්තරයක් આવුත් අර පැත්තට චලිත වෙනවා කියලා කියන්න පුළුවන්. ඍණ උත්තරයක් આવුත් v යට මේ පැත්තට චලිත වෙනවා කියලා කියන්න පුළුවන්. ස්කන්ධ මොනවාද? මෙයාගේ ස්කන්ධයෙන් මෙයාගේ හත්. දැන් ඕක සලකලා මම දකුණු දිශාවට දකුණට දානවා. රේඛීය ගම්‍යතා සංස්ථිතික මූලධර්ම. මොකක්ද ඒක කියන්නේ? පෙර ගම්‍යතාව සමානයි පසු ගම්‍යතාව. ඒතර පෙර ගම්‍යතාව මේ කාටවත් ප්‍රවේග නැති හින්දා පෙර ගම්‍යතාව බිඳුව. පසු ගම්‍යතාව මෙයාට දෙන m වාරයක් v. mv ධන මෙයාට ස්කන්ධයේ කැපිටල් M වේගය v නේ. අපි මං කිව්වේ ප්‍රවේගයේ දිශාව දන්නේ නැහැ කියලා හිතලා තමයි හදන්නේ. නැත්නම් පොතේ උත්තරේ එන්නේ. දැන් මෙතන v යුක්ත කරොත් වෙන්නේ මොකද? mv මේට ඍණ mv වෙනවා. ඒක කැපිටල් M ගෙන් බෙදුවා v යුක්ත වෙනවා. ඒතකොට ඍණ mv යට කැපිටල් M කියලා ඔන්න ඒ ටොලියේ ප්‍රවේගය එනවා. දැන් ඒකට ඍණ උත්තරයක් ආවේ. එයාගේ දිශාව මොකද්ද? දැන් අපි සලකුණු දිශාවට තියනවා නම් ධන උත්තරයක් එන්න බෑ. සලකුණු දිශාවට නෙවෙයි ඍණ උත්තරයක් ආපු කියන්නේ ඒකේ ප්‍රවේගය දින අනිත් පැත්තට. මේ පැත්තට නෙවෙයි අනිත් පැත්තට කියන එක තමයි කියන්නේ. ඔන්න ඒක ගත්තා. තේරුණානේ? කමක් නැහැ. ඔන්න VA මෙහෙට ඊතලේ දාලා ඔන්න මෙතනට එතකොට ආදේශ කරද්දී ඍණ VA කියලා දාලා හදුවොත් ධන උත්තරයක් එනවා. ඒත් අවුලක් නැහැ. විශාලත්වය හරි. හරි. නමරු බහුවර්ණ ගන්න උත්තරේ මේ විදිහටම ගන්න ඕන හින්දා එතන දිශාව දන්නේ නැහැ කියලා හිතාගෙන ගන්න හැදුවා. ඍණ උත්තරයක් ආවා. කියන්නේ ඇත්තටම ප්‍රවේගය තියෙන මේ සිත් තෝරාගත්ත පැත්තට නෙවෙයි අනිත් පැත්තට. හරි. ඔන්න උත්තරේ හරි. දෙවෙනි අවස්ථාව මොකද වෙන්නේ? මේ විසික් කරලා යන බෝලේ එහා පැත්තේ ඉන්න කෙනෙක් අල්ල ගන්නවා. එහෙනම් මේ බෝලේ අල්ලන අවස්ථාවට මම ආයෙ අලුතෙන් රූපයක් දානවා. එතන ඔන්න පෙර අවස්ථාව ගත්තොත් බෝලේ යනවා v වේගෙන්. ස්කන්ධයෙන් වන බෝලේ v වේගෙන් යනවා. ඊට පස්සේ මේක ඉස්සරහා ඉන්නවා අර ට්‍රොලිය ඒ තියෙන ළමයා. මේක ඉන්නවා ඒ ළමයා. ඒතර මේකේ ස්කන්ධය කැපිටල් M. එතකොට මෙයාගේ ප්‍රවේගය බිඳුව. ඒතර මේ බෝලේ ගිහලා මේ මිනිහා අල්ල ගන්නවා. නේ?
ඒකට පසු අවස්ථාව මම අදින්නම්. ඔන්න බෝලේ තියෙන ට්‍රොලිය තියෙනවා. ඒකට ට්‍රොලිය ඇස්සේ ඉන්නවා මිනිහා. ඔන්න බෝලේ මෙහා අල්ලගත්තා. ඔන්න දැන් එයාගේ අතේ බෝලේ තියෙනවා. බෝලේ අල්ලගත්තට පස්සේ අපි දන්නවා මේක දකුණු පැත්තට යනවා. ඒකත් අපි චලිත දිශාව දන්නේ නැහැ කියලා ගන්න හදමු. ට්‍රොලිය ස්කන්ධයෙන් මෙයාගේ ස්කන්ධය VB පොයින්ට් එක. එහෙනම් ඔය අවස්ථාවටත් අපි මොකද කරන්නේ? අපි මේ දිශාව තෝරගෙන රේඛීය ගම්‍යතා සංස්ථිතික මූලධර්මයේ දානවා. මොකද දැන් කරන්නේ පෙර ගම්‍යතාව පසු ගම්‍යතාවට සමාන කරනවා. පෙර ගම්‍යතාව m වාරයක් v මෙයාට නෑනේ. එයාගේ ප්‍රවේගී බිඳුවේ ඉන්න ගම්‍යතාව බිඳුවයි. පසු අනේ සම්පූර්ණ එකේ ස්කන්ධය දාන්න වෙනවා. m ධනෙම්. ඒකේ වේගය අපි හොයන එක නම් vb නේ. ඔන්න දැන් vb තමයි හොයන්නේ. එතන අපිට එනවා vb ට mb යට m ධනෙම් කියලා කියන්න පුළුවන්. අන්න vb. දැන් මට ඉතින් ඔයාලට උත්තරේ ගත්ත විදිය තේරෙන්නේ නැති. හොඳයි ළමයි එහෙනම් ගණන් හදන පොතේ මේ රූපය ඇඳලා මේ ටික ලියන්න. හොඳයි ළමයි. දැන් එහෙනම් එතකොට මේ ගණන් ටික හරි. දැන් ඔයාලා සමහරට ගණන් එවන්නත් නැති ළමයි ඇති. ඉතින් අර මේ එහෙම කරන්න එපා. ඔයගොල්ලන්ට මේ ඉගෙන ගන්න තියෙන chance එක නැති වෙන දෙයකින් අනිවාර්යෙන් ගෙදර වැඩ කරලා ඒ බැරි ගණන් එවන වැඩේ අනිවාර්යෙන් කරන්න. නැත්නම් අපරාධේ. හොඳයි. එහෙනම් තමයි තවත් පොඩි විශේෂ ගානක්. ඇත්තටම මේ ගාන ටිකක් සමහරට ඔයගලන්ට දැන් පුළුවන් උත්තේ සනින් හදන්න. ඒකට කමක් නැහැ ළමයි. එක මං හදලා පෙන්නන්නම්. එහෙනම් ඔයාලා ගණන් හදන පොත අරන් ඊළඟට තියෙන මොකක් හරි අදාළ ප්‍රශ්නයක් හරි තරුවක් හරි දාලා මේ ගාන ඉස්සෙල්ලා ලියාගන්න. හරි ලියාගන්න. එනවා ඔන්න මං කියවනවා ගාන. බිලියඩ් බෝල ක්‍රීඩාවකදී දන්නවනේ බිලියඩ් බෝල ක්‍රීඩාවකදී එක් ක්‍රීඩකයෙක් කැපිටල් A බෝලයක් නිශ්චලව තිබෙන කැපිටල් A බෝලයක් නිශ්චලව තිබෙන කැපිටල් B බෝලයක් වෙතට පහයි ms ඍණයක ඒකාකාර ප්‍රවේගයකින් විදී. පහයි ms ඍණයක ඒකාකාර ප්‍රවේගයකින් විදී. B හා ගැටීමෙන් පසුව කැපිටල් A බෝලය එහි මුල් දිශාවට අංශක 60කින් ආනත වූ දිශාවක් ඔස්සේද කැපිටල් B බෝලය එහි අලුත් දිශාවට ඍජුකෝණී වූ දිශාවක් ඔස්සේද ගමන් ගනී.
ගැටීමෙන් පසුව A හා B හි ප්‍රවේග සොයන්න. A හා B හි ප්‍රවේග සොයන්න. බෝලවල ස්කන්ධ සමාන වන අතර බිලියඩ් මේසය තිරස් සහ සුමට ද වන බව උපකල්පනය කරන්න. හොඳයි. දැන් එහෙනම් ඒ ගාන අපි ලියාගත්තා. ගාන කියවන ගමන් මම පොඩි රූපයක් අඳින්නම්. මොකද කියන්නේ A බෝලයක් නිශ්චලව තිබෙන B බෝලයක් වෙතට 5 ms ඍණයක ඒකාකාර ප්‍රවේගයකින් විදි. ඔන්න එතකොට A බෝලය තියෙනවා. කොහෙන්ද අඳින්නේ? මෙහෙන් පැත්තකින් ගන්න. ඔව් පැත්තකින්. ඔන්න A බෝලය තියෙනවා. ස්කන්ධයෙන් A එයා v වේගයෙන් විදිනවා. v නේ වේගය දීලා තියෙනවානේ 5යිනේ. මෙයා විදිනවා 5 ms ශ්‍රේණියක වේගය. මම මේ වේගය පොඩ්ඩක් මෙන්න මෙහෙම අකුරු කරන්න. 5 ms ශ්‍රේණිය. ඒක හදන්න යන්න එපා ළමයි මේ ගාන බලා ගන්න හදන විදිහ. හරි. තනියෙන් හදන්න ඊළඟට වෙන ගානක් ඔයාලට දෙනවා. ඊට පස්සේ මෙයා ඉස්සරහා තියෙනවලු B බෝලය ස්කන්ධයෙන් මෙයා නිශ්චලයි. මෙයාගේ ප්‍රවේගය B. ඔන්න ඔය පෙර අවස්ථාව ඕක. ඊට පස්සේ පසු අවස්ථාව ගමු. පසු අවස්ථාව ගත්තොත් එතකොට මොකද කියන්නේ පසු අවස්ථාවේ මෙයාලා චලිත වෙන දිශා ටික අපිට දීලා තියෙනවා. මොකද කියන්නේ? B හා ගැටීමෙන් පසුව B බෝලය A හි අලුත් A බෝලයේ එහි මුල් දිශාවට අංශක 60කින් ආනත දිශාවකට යනවා. A බෝලේ එතකොට එයාගේ මුල් දිශාව කියන්නේ ළමයි මේ තිරස් දිශාවනේ. ඊට A බෝලේ යනවා කියන මොකද්ද? මෙයාගේ දිශාවට අංශක 60කින් ආනත. ඔය වගේ දිශාවකට යන්නේ. එතකොට මම ඕනම් බෝලෙ මෙතන අඳ ගන්න එක අපි දන්නේ නැහැ. ඔන්න ඔය පැත්තට යනවලු. වේගය අපි ගන්න වේගයේ VA කියමු. මෙන්න මේ කෝණය අපි දන්නවනේ කීයද ඒක ළමයි? අංශක 60නේ. හරි ඉතින් මුල් දිශාවට අංශක 60කින් ආන මුල් දිශාවට යනවා. මෙයාගේ ස්කන්ධය M. ඊට පස්සේ කියනවා අනිත් එක්කෙනා කැපිටල් B එහි අලුත් දිශාවට ඍජු කෝණීය වූ දිශාවක් ඔස්සේ යනවා. එතකොට මේ මෙයා යන්නේ කොයි පැත්තටද? ඒගේ අලුත් දිශාවට ඍජු කෝණීය. කියන්නේ මෙන්න මෙයාට මෙන්න මේ අලුත් දිශාවට ලම්බක දිශාව. කියන එක මම එන්දොත් මට අදින් ලම්බක කියන්නේ එන්න මේ පැත්තට ගියත්. ඔන්න ඔය වගේ පැත්තට යනවා කවුද? අනිත් එක්කෙනා කවුද අනිත් එක්කෙනා B. අන්න B ගේ B මෙතනින් අඳින්න. එතකොට මෙයා B, මෙයා A, මෙයා B, B ගේ ස්කන්ධේ M. මේකට යනවා ඒකේ වේගය අපි B කියලා ගමු. එතකොට මෙයාගේ දිශාව මොකද්ද? ළමයි. මෙන්න මේ කෝණය කීයද? මෙතන 90 නම් මේක 60 නම් මේ කෝණය අංශක 30ක් කියලා අපිට ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ වෙනවා. දැන්
හොඳයි නේද? දැන් මේ VA සහ VB නේ අපිට හොයන්න කියන්නේ. මොකද කරන්නේ? ඒ ඔය වගේ ගණන් වල අපිට ලේසි මෙහෙම. මම තිරස් දිශාවට දාන්න ළමයි රේඛීය ගම්‍යතා සංස්කෘති මූලධර්ම. රේඛීය ගම්‍යතා සංස්කෘතික මූලධර්මයන් තිරස් දිශාවට. එහෙනම් තිරස් දිශාවට මෙයාගේ ගම්‍යතා මොකද ඒකේ? m වාරයක් පහනේ. ස්කන්ධය වාරයක් ප්‍රවේගය. දැන් මෙයාගේ ඉන්නේ m වාරයක් බිඳුව එතකොට බිඳුවම තමයි. සමානයි ඒකේ පසුගම්‍යතාව ස්කන්ධය m වාරයක් ප්‍රවේගයට ගන්න ළමයි මේ දැන් අපි සමීකරණය දාන්නේ තිරස් දිශාවටනේ. තිරස් ප්‍රවේගය ගන්න. කියන්නේ මේ දිශාවට තියෙන ප්‍රවේගය. එතකොට මොකද? VA තිරස් විභේදනය අංශක 60 කෝණයේ දෙසට විභේදනය වෙද්දී මොකද වෙන්නේ? VA cos 60 කියලා ගන්න පුළුවන්. එහෙනම් MA ගේ මෙන්න මේ දිශාවට තියෙන වේගය මොකද? VA cos 60යි. ඉතින් පොඩි ළමයි නෙවෙයි ඉතින් ආයේ මෙහෙම ලියලා ඉන්න එපා හිතින් දාන්න. VA cos 60ක් තියෙනවා තිරස් දිශාවට. ලියනවා VA cos 60යි. ධන B ගේ m වාරයක් B ගෙත් තියෙනවා නේ B ගෙත් තියෙනවා තිරස් දිශාවට විභේදනය මොකද්ද? VB කෝණයේ අංශක තියෙන VB cos 30 නේ. VB cos 30. ඊට පස්සේ මේක empty කොටනම් කපන්න පුළුවන්. දැන් පහ සමානයි VA වාරයක් cos 60 කියන්නේ භාගයයි. VB වාරයක් cos 30 කියන්නේ මූල 3ට 2යි. ඔකට සරල කරගන්න හැම පදෙම දෙකෙන් වැඩි කරන්න. පස්තරත් එක 10යි. ඉතින් ඒක 10යි. මේක භාගය දෙකෙන් වැඩි වුණාම 1යි. ඒ කියන්නේ VA විතරයි ඉතුරු වෙන්නේ. මේක දෙකෙන් වුණා දෙකට දෙක කැපුණා මූල 3යි VB කියලා. ඔන්න අපේ පළවෙනි සමගාමී සමීකරණය. තේරුණාද? ඊට පස්සේ අපි ඉහළ දිශාවටත් දානවා. ඒ VA දැන් ඔකේ හොයන්න බෑනේ. VA වත් VB වත් ඔකෙන් හොයන්න බෑනේ. ඒ දෙන්නම දන්නේ නැහැනේ. එහෙනම් මේ VA සහ VB තියෙන තවත් සමීකරණයක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට අපි කරන්නේ දැන් සිරස් දිශාවටත් දාන්න. රේඛීය ගම්‍යතා සංස්ථිතික මූලධර්ම. ඉහළට දැම්මොත් මොකද වෙන්නේ? පෙර කිසිම ප්‍රවේගයක් සිරස් දිශාවට නැහැ. එහෙනම් පෙර ගම්‍යතා වෙන්නේ A ගේ සිරස් ප්‍රවේගයක් නැහැ. B ගේ සිරස් ප්‍රවේගයක් නැහැ. දෙන්නගේම සිරස් ප්‍රවේග බිඳුව. එහෙනම් බිඳුව තන බිඳුව. පසු මෙයාගේ m වාරයක් මොකද්ද? VA sin 60. තේරෙනවද? මේ කෝණය 60යිනේ. 60 ඉවතටනේ විභේදනය වෙන්නේ ඉහළට බලන්න නේද? එතකොට මේ VA ගේ සිරස් විභේදනය මොකද්ද? VA sin 60 කියලා ගන්න පුළුවන්. දැන් මේවා පුළුවන් වෙන්න ඕන. ගොඩාක් ගණන් හදුවා VA sin 60. ධන B ට දාමු m වාරය B ගේ VB දැන් මේ පහටනේ. මෙයාගේ සිරස් විභේදනය පහට. තේරෙනවද? මෙයාගේ සිරස් විභේදනය පහට. එතකොට VB මොකද්ද පහළ තියෙන්නේ? 30 කෝණේ ඉවතරනේ මේ පහළ තියෙන්නේ. එතකොට මේක මොකද? VB sin 30 කියලා එකේ මෙයාගේ සිරස් විභේදනය ගන්න පුළුවන්. දැන් m වාරයක් VB sin 30. හැබැයි ළමයි අපි ඉහළට සමීකරණය දාන්නේ VB sin 30 තියෙන පහළට. එහෙනම් අපි මෙතන ඉස්සරහ විද ලකුණක් දා ගන්නවා. තේරුණානේ? මම දැන් මේක ආපහු කරනවා. මොකද ඒව අපිට මේ වෙද්දී පුළුවන් වෙන්න ඕන. හරි. දැන් මොකද කරන්නේ? බිඳුව මේ පැත්තෙන් එමුත් කපන්න පුළුවන්. එතකොට මේ ඍණ VB sin 30 මේ පැත්තට ගත්තොත් නෑ ඔම්ම තියගමු. බිඳුව සමානයි VA වාය sin 60 කියන්නේ මූල 3ට 2යි. ඍණ sin 30 කියන්නේ භාගයයි. ඔන්න මේ දෙකට දෙකක් කැපෙනවා මොකද මේ පැත්තේ බිඳුව හින්දා. එතකොට ඔන්න VB සමානයි මූල 3යි VA කියලා ඔන්න අපිට සමීකරණයක් ලැබෙනවා. දැන් නොදන්නා පද දෙකයි සමීකරණ දෙකයි ඉඳ ඔය දෙන්නගෙන් අපිට උත්තර හොයන්න පුළුවන්. ඕනනම් අපි හොයමු. මොකද කරන්නේ? දෙකෙන් එකට ආදේශයක් දාමු. එතකොට එක කියන්නේ 10 සමානයි මොකද්ද? VA ධන මූල 3 වාරයක් VB නේ. VB කියන්නේ මොකද්ද?
මූල 3යි VA නේ. එහෙනම් VB වෙනකොට මම ආපහු මූල 3යි VA කියලා දෙනවා. එතකොට එනවා VA ධන මූල 3 ගුණ 3යි VA 10. එතකොට මෙතන 4යි VA සමානයි 10යි. VA කියන්නේ 10 බෙදීම 4යි. VA එනවා 2.5 කියලා. තුරුණු ප්‍රයෝජනෙ ඍණ එක කියලා එනවා. හරි ඉතින් ඒක හරිනේ. ඊට පස්සේ VB හොයාගන්න පුළුවන්. මේ VA ට ආපු උත්තරේ 2ට ආදේශ කරන්න. එතකොට මම මේක 2ට ආදේශ කරමු. එතකොට VB සමානයි මොකද දෙන්නේ? මූල 3 වාරයක් VA නේ. එතකොට මූල 3 වාරයක් VA කියන්නේ 2.5යි. 2.5. හරි එතකොට VB එනවා. සාමාන්‍ය 2.5 ඉස්සරහට කරන් ලියන්නේ 2.5යි මූල 3. ඔය විදිහට තිබ්බම විභාගෙදී නම් සුළු කරන්න ඕන. දැන් අපිත් එක හදද්දි කොහොමද යන්නේ ඇති. හරිද? දැන් මට හිතෙනවා තේරෙන්නේ නැති කියලා. දැන් එහෙනම් බොහොම ලස්සනට රූපේ හොඳට ලොකුවට ඇඳ ගන්න. මගිලා තින්නේ. කැලි මේ කියලා තියෙනවා. ස්කන්ධයනේ. එහෙනම් මේ රූපය පැහැදිලිව ඇඳගෙන මෙන්න මේ විදිහට ගාන හදන්න මම තනියෙන් හදන්න ගාන ඊළඟට දෙන්න. හරි මේක සම්පූර්ණ කරගන්න. හොඳයි ළමයි. එතකොට මේ ගානෙන් මට කියලා දෙන්න ඕනේ ළමයි ඔන්න අර තිරස් සහ සිරස්. ඒ දිශා දෙකකට ගම්‍යතා සංසිද්ධි මූල ධර්මයේ දාන්න පුළුවන්. ඒකට කිසිම බාධාවක් නැහැ. හැබැයි දාද්දි දැන් අපි තිරස් දිශාවට ගම්‍යතා සංසිද්ධි දානවා නම් ප්‍රවේග ටික ආදේශ කරද්දි තිරස් ප්‍රවේග වෙනවා. එතකොට තිරස් නැත්තම් අර ඉස්සෙල්ලා ගන්න වගේ විභේදනය කරලා ඒ තිරස් ප්‍රවේග ටික හොයාගෙන ආදේශ කරන්න ඕන. තේරුණාද? ඒ කියන්නේ තිරස් දිශාවට ගම්‍යතාව දාලා සිරස් ප්‍රවේගයකට ආදේශ කරන්න බෑ. තිරස් දිශාවට රේඛීය ගම්‍යතා සංසිද්ධි මූල ධර්මයේ දානවා නම් අර තිරස් ප්‍රවේග වල තිරස් විභේදන ටික තමයි ආදේශ කරන්නේ. සිරස් අතර දාද්දිත් ඒත් ඒ කතාවෙම අදාළ වෙනවා. හරි. එතකොට ඒක එහෙම සිද්ධියක්. තව ගානක් අපි පොඩ්ඩක් පුරුදු වෙන්න හදමු. මේක ඒ වගේම ගානක් නෙවෙයි. ඒ කියන්නේ මේ ගාන හදන්න මම වෙලාව දෙනවා ඔයාලට. වෙලාව අරගෙන දන්නව නේද හදන විදිහ. හොඳයි. දැන් එහෙනම් අපි හදන්න ඕන 58 වෙනි ගාන. ඔයාලගේ බහුවර්ණ වල 58 වෙනි ගානට යන්න. හරි ගියා නේද? හොඳයි. දැන් එහෙනම් මේ වීඩියෝ එක කොහොම නවත්තලා ගාන හදන්න. හදලා ඉවරලා ආපහු වීඩියෝ එක ප්ලේ කරන්න. හොඳයි ළමයි අපි එහෙනම් 58 වෙනි ගාන. දැන් ඔයාලා හදලා ඉන්නේ. බලා ගන්නකො මම හදලා පෙන්නන්නම්. මම හදපු විදිහටමද හදුවේ කියලා එහෙනම් බලා ගන්න. ඉස්සෙල්ලා කියවගමු. කුඩා වස්තුවක් ආරම්භයේදී ඕලක්ෂයේ නිසලව පවතින අතර අභ්‍යන්තර පිපිරීමක් නිසා එය කොටස් තුනකට කැඩී ඉවතට ගමන් කරයි. පිපිරීමෙන් පසු චලනය වන කොටස් තුනේ කිසියම් මොහොතකදී පිහිටීම් රූපයේ A, B සහ C ලක්ෂයන්ගෙන් පෙන්වා ඇත. ඒ ලක්ෂයේ ඇති ස්කන්ධයේ ග්‍රෑම් 6ක් නම් පිපිරුමට පෙර වස්තුවේ ස්කන්ධයේ ග්‍රෑම් කොපමණද නැත්නම් කොමක්ද කියලා. ඉතින් මම රූප පොඩ්ඩක් බෝඩ් එකේ ඇඳ ගන්නවා. කණ්ඩායම් කාලයක් තියෙන්නේ නේ. ඔක්කොම මීටර වලින් දුර දීලා තියෙන්නේ. මෙතන බිඳුවනේ. එතකොට එයාලා කියනවා මුලින්ම මෙතන තියනලු කිසියම් ස්කන්ධයක් වස්තුවක් නොකදී. මේක පුපුරන කතාවක් තමයි කියන්නේ. පුපුරලා කෑලි තුනකට කැඩෙනවා. එතකොට ඒ කෑල්ල කැපිටල් A කියන කොටස මෙන්න මේ තිරස්ස දකුණු පැත්තට මීටර 2ක් ගිහින්. නැත්නම් මෙන්න මෙතනින්. කැපිටල් A කියන එක. එයාගේ නම් බර අපිට දීලා තියෙනවා නේද? කීයද? ග්‍රෑම් 6යි. તો මෙයාගේ ස්කන්ධය ග්‍රෑම් 6 කියලා අපි දන්නා. එයා දකුණු පැත්තට මීටර 2ක් කොටු දෙකක් නේ ගිහිල්ලා තියෙන්නේ. මේ කොටු දෙකෙන් තමයි මම මීටර 2ක් කියලා ගත්තේ. B ස්කන්ධය පහළට මීටරයක් ගිහිල්ලා නේ. එක කොටුවයි ගිහිල්ලා තියෙන්නේ. දැන් B ස්කන්ධය මෙන්න මේ හරිය තියෙන්නේ. එතකොට එයාගේ ස්කන්ධය මම MB කියලා ගන්නවා. ඊට පස්සේ C ස්කන්ධය
බලන්න මෙන්න මේ වගේ තැනක තියෙන්නේ උඩට කොටු දෙකක් ගිහිල්ලා මීටර් දෙකක් ගිහිල්ලා වම් පැත්තට මීටර් 3ක් ගිය තැන තමයි අපිට යාව හම්බෙන්නේ. මෙන්න මේ වගේ තැනක තමයි ඔය C කියන ස්කන්ධය තියෙන්නේ. එයාගේ ස්කන්ධය අපි M C කියලා ගමු. ඊට පස්සේ ඔන්න වගේ සිද්ධියක් නේ. දැන් එහෙනම් අපේ හොයාගන්න ඕන ළමයි මෙන්න මෙයාගේ ස්කන්ධය පුපුරන්න කලින් මේ නේද මූල ලක්ෂයේ තිබ්බ එයාගේ ස්කන්ධය. ඒ කියන්නේ මේ තුන් දෙනාගේ මෙයානේ මේ කැලි තුනකට කැඩුනේ ABC කියලා. ඒතකොට මේ කැලි තුනේ ස්කන්ධයේ එකතුව තමයි මුළු ස්කන්ධය. වස්තුවේ ස්කන්ධය. පුපුරන්න කලින්. ඒතකොට ඒගේ ස්කන්ධය නම් දැන්ටම දන්නවා. ඒ කියන්නේ අපි හොයාගන්න ඕන B ගේ සහ C ගේ ස්කන්ධ දෙක. ඉතින් මම මුලින්ම කරන්න ළමයි මොකද කරන්නේ? මට පුළුවන් තිරස් දිශාවට රේඛීය ගම්‍යතා සංස්කෘතික මූල ධර්මය දාන්න. රේඛීය ගම්‍යතා සංස්කෘතික මූල ධර්ම. අතට පෙර ගම්‍යතාව ළමයි බිඳුවයිනේ. පුපුරන්න කලින් මෙයා මෙතන ඉද්දි කාටවත් ප්‍රවේගයක් නැහැනේ. පසු ගම්‍යතාව ගත්තොත් මේ Aට මෙයාට දාන්න ඉස්සලා තිරස් දිශාවට මීටර දෙකක් ගියානේ. එතකොට ස්කන්ධයේ ප්‍රවේගී ගුණිතේ ගම්‍යතාව ස්කන්ධය 6යි ප්‍රවේගය දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා මීටර දෙකක් ගියා කියලා නේ. එහෙනම් විස්ථාපනයේ මීටර 2යි. ඒක කාලේ t කියලා අරගෙන කාලෙන් බෙදුවොත් ඔන්න අපිට ප්‍රවේගය එනවා. ඒතර ප්‍රවේගය ලියන්න පුළුවන් 2 බෙදීම t. විස්ථාපනයේ බෙදීම කාලය. දාන ඊට පස්සේ මෙයා එන්නේ MB ගිහිලා තියෙන පහළට. ඒ කියන්නේ සිරස් ප්‍රවේගයක් යාර තියෙන්නේ. අපි තිරස් දිශාවට සමීකරණය දාන හින්දා ඒක ගානට අහු වෙන්නේ නැහැ මෙතන. හැබැයි මේ MC කියන එක නා තිරස් දිශාවට ගිහිලා තියෙන කොච්චරද ළමයි? නේ? තිරස් පැත්තට ගිහිලා දෙනවා මීටර 1යි 2යි 3ක්. මීටර 3ක් ගිහිලා. එහෙනම් MC වාරයක් එයාගේ ප්‍රවේගය ලියන්න පුළුවන් සිරස් දිශාවට. එතකොට විස්ථාපනයේ බෙදීම කාලේ නම් ප්‍රවේගය දාන්නේ. විස්ථාපනයේ කීයද? දැන් අපි හොයන්න ඕන නම් තිරස් විස්ථාපනය. තිරස් දිශාවට මීටර 1යි 2යි 3ක් ගියා. එහෙනම් විස්ථාපනයේ 3යි. හැබැයි ළමයි මෙයා ගියේ ඍණ පැත්තටනේ. දකුණු පැත්ත දාන හැබැයි මෙයා ආවේ වම් පැත්තට. මෙයා නේ වම් පැත්තට නා මීටර 3. ඒ කියන්නේ ඍණ 3 කියලා දාන්න. කාලයෙන් බෙදන්න. තොර t ට t කැපිලා යනවා. කොට බිඳුව සමානයි. මෙතන ඍණ 3යි m මෙහෙට දාන 3යි mc වෙනවා. 6 වරක් 2 12යි. ඒතකොට 12 බෙදීම 3 mc එනවා. ග්‍රෑම් 4ක් කිය. ඔන්න mc හරි. මේක නේ උත්තරය අන්තිම. හරි. දැන් mc හොයාගත්තනේ. mc හරි. දැන් mb හොයාගන්න. mb හොයාගන්න ඉහළට දාන්න. රේඛීය ගම්‍යතා සංස්කෘතික මූලධර්ම. ඒතර අපි කලින් වගේ අතර පුපුරන්න කලින් කාටවත් ප්‍රයෝග නැහැ. ඒතර පෙර ප්‍රවේගයේ ගම්‍යතා බිඳුවයි. සමානයි. මෙයා ගමු මෙයා සිරස් දිශාවට කොච්චර විස්ථාපනයක් කියලාද කියන්නේ MC කියන එක කියනවා. සිරස් දිශාවට කියලා දෙනවා මීටර 1යි 2යි නේ. එහෙනම් ප්‍රවේගය ලියන්න පුළුවන් 2 බෙදීම t කියලා. දන්න MB වාරයක් එයාගේ ප්‍රවේගය කීයද? එයා සිරස් දිශාවට පහළට මීටරයක් ගියා. එහෙනම් එයාගේ විස්ථාපනයේ ඍණ 1යි. ප්‍රවේගය වන්නේ එක කාලෙන් 2. කලින් වගේම තමයි t ට t කැපෙනවා. ඒතකොට බිඳුව සමානයි MC කියන එක අපි දන්නවා කලින් මේ 4යි නේ. එහෙනම් MC 4 වාරයක් 2 ඍණ MB. ඍණ MB මෙතන දාන MB වෙලා. ඒතර MB එනවා කීයද? 8යි ග්‍රෑම් කියලා. ඒතකොට අපෙන් අහලා මෙන්න මෙයාගේ මුළු ස්කන්ධය කැපිටල් M කියලා ගත්තොත් මුළු ස්කන්ධය කියන්නේ බෙදිලා වෙන වෙලා ගිය කැලි වල එකතුව. ඒ කියන්නේ මේ දන MB දන MC. ක්‍රේම් මේ කියන්නේ ගානේ දුන්නනේ 6 කියලා. ඒක 6යි. MB කියන එක දැන් හොයාගත්ත 8යි. MC කියන එක ටිකට කලින් හොයාගත්ත 4යි. ඒකට කැපිටල් M වෙනවා ග්‍රෑම් 18. ඔන්න ඕක තමයි අපේ පිළිතුර වෙන්නේ. ඉතින් අර එහෙම ගණන් දැන් ගොඩක් අහනවා. තේරෙනවද? කියන්නේ දිශා දෙකකට ගම්‍යතා සංස්කෘතික මූල ධර්මය දාන ගණන් අහනවා.
අර ප්‍රවේග කෙලින්ම දීලා නැත්නම් අර විස්ථාපනයේ බෙදීම කාලේ හිම ප්‍රවේගය හොයාගන්න පුළුවන් කියලා පොඩ්ඩක් මතක තියාගන්න. කාලය කැපිලා යනවා. අන්න ඒ විදිහින් ගාන කර ගානක් වෙනස්. හරි. එහෙනම් තමයි මෙන්න මේ උදාහරණය ඔයාලා හරියට හැදුවා නම් හරි දාගන්න. නැත්නම් මේක ඇඳලා ලියා ගන්න. හරි. එහෙනම් ලියා ගන්නකො. හොඳයි ළමයි. දැන් එහෙනම් අපි ආපහු සිද්ධාන්තයකට යමු. එහෙනම් ඔයාලා පෙරලා ගන්න ඔයාලගේ සිද්ධාන්ත පිටුවලට යන්න. ටියුට් එකේ නම් මම හිතන්නේ 34 වෙනි පිටුව. 34 වෙනි පිටුවේ තමයි දැන් අපි මේක කරන්නේ. ඒ පිටුව බලමු අපි අද ඉවර කරන්න. ටියුට් එක නැති ළමයි ඔයාලගේ ලියන පොතේ මාතෘකාව ලියාගත්තා නම් හරි. හරි. ලියා ගන්න ටියුට් එකේ උඩින්ම මාතෘකාව ලියා ගන්න. හරි වැරදි කියලා මේ කියන්නේ මෙන්න මේ හරි. තව රූප දෙකක් කියමු දක්වන්න නේ. රූප දෙක උඩින් 34 වෙනි පිටුව උඩින්ම මාතෘකාව ලියා ගන්න. ඝර්ෂණය ඝර්ෂණය හොඳයි. එතකොට මේ ඝර්ෂණය කියන්නේ මොකක්ද කියලා තමයි දැන් කියලා දෙන්න යන්නේ. දැන් බලා ගන්නකො. අපි හිතමු මෙහෙම දෙයක්. කිසියම් වස්තුවක් පොළොව මත තියෙනවා. පොළොව. එතකොට අපි දන්නවා ළමයි මේ ඝර්ෂණය කියන එක ඔයගොල්ලෝ ඔයලා ඉඳන් දන්න එක. අපි මෙයා මත මෙහෙම බලයක් යෙදුවට ඒ බලය මම P කියලා ගන්නම්. මෙන්න මේ P කියන මේ යොදන බලය ගොඩාක් පොඩි නම් මෙයා යන්නේ නැහැ. හේතුව මොකද? මෙන්න මෙතන ඇතිවන මේ ඝර්ෂණ බලයක්. මේ ඝර්ෂණ බලය ඇති වෙන්න හේතුව මම කියලා දෙන්නම්. මම අපි හිතමු මෙහෙම මම මෙන්න මේ පෘෂ්ඨය මේ දෙන්න ස්පර්ශ වෙන මේ පෘෂ්ඨය අන්වීක්ෂයකින් ලොකු කරලා බැලුවා කියලා හිතන්න මේවා. මේ පෘෂ්ඨය දිහා අපි අන්වීක්ෂයකින් බැලුවම අපිට පේන එක තමයි මම මෙතන මේ අදින්නේ. මේක නිරීක්ෂණය කරාම අපිට පේන එක. එතකොට අපිට පේනවා මෙන්න මෙහෙම එකක්. අපිට පේනවා මේක තමයි මේ තියෙන්නේ. අපිට පේනවා මේ පෘෂ්ඨ දෙක පේනවා. හැබැයි පේන තරම් පෘෂ්ඨ දෙක ලස්සන සුමට නැහැ. දැන් උඩ වස්තුවේ පෘෂ්ඨය ගත්තොත් වස්තුව නිකන් මෙන්න මේ වගේ පෘෂ්ඨයක් තියෙනවා. රළු ගතියක්. කඩතොළු තියෙනවා. මේ වගේ පෘෂ්ඨයක් තියෙනවා. ඊට පස්සේ යට මේ පොළව ගත්තොත් පොළවේ පෘෂ්ඨය යටින් අදින්නා. ඒකත් සුමට නැහැ. රළුයි. මෙන්න මේ වගේ කඩතොළු ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට මෙන්න මෙහෙම තමයි අන්වීක්ෂීය මට්ටමින් මේක නිරීක්ෂණය කරොත් ඒ පෘෂ්ඨ දෙක කඩතොළු සහිත ස්වභාවයක් තියෙනවා. ඒතකොට කඩතොළු සහිත ස්වභාවයක් තියෙනවා නම් ළමයි අපිට තේරෙනවා මේකක්. මේක හිතන්න මගේ මේ මෙන්න මේ වගේ කඩතොළු මේ ඇඟිලි කියන්නේ කඩතොළු සහිත ස්වභාවය කියන්නේ. ඒතකොට උඩ පෘෂ්ඨයේ තියෙන කඩතොළු සහිත ස්වභාවය සහ යට පෘෂ්ඨයේ තියෙන රළුවේ කඩතොළු සහිත ස්වභාවයෙන් මොකද වෙන්නේ? මේවා අර ලොක් වෙනවා නේ. එහෙනම් හිර වෙනවා. ඉතින් මෙන්න මෙතන එහෙම හිර වෙලා තියෙන පෘෂ්ඨ දෙක. තේරෙනවද? මොනවාම එකතු වෙලා තියෙන්නේ. මෙහෙම නෑ. කඩතුළු තියෙන හින්දා එහෙම ඇතුළට ගිහිල්ලා තියෙනවා. ඒකින්ද මොකද මෙතනින් බලයක් යෙදුවට මෙන්න මෙයා මත මේ කඩතුළු සහිත ස්වභාවයෙන් හින්දා මෙයා ඉස්සරහට යන්නේ නැහැ මේ වස්තුව. ඒ කඩතුළු සහිත ස්වභාවය නිසා මොකද වෙන්නේ? මේ වස්තුව මත පෘෂ්ඨය මගින් පිටිපස්සට බලයක් ඇති කරනවා. එතකොට ඒ බලයට අපි කියනවා ඝර්ෂණ බලය කියලා. බලය ටික ටික වැඩි කරගෙන එක වෙලාවක තමයි මේ කඩතොළු ටිකත් හූරගෙන වස්තුව අර පැත්තට චලනය වෙනවා. කඩතොළු ටික මේ ටික කඩාගෙන කඩතොළු ටික බිඳගෙන වස්තුව චලනය වෙන්න පටන් ගන්නවා කිසියම් අවස්ථාවක. එතකොට ඒ කඩතොළු සහිත ස්වභාවය නිසා ඇතිවන මේ බලයට අපි කියනවා ඝර්ෂණ බලයක් කියලා. ඒතර ඝර්ෂණ බලය ඇති වෙන්න හේතුව මොකක්ද කියලා අහුවොත් ඒ ප්‍රධානම හේතුව කියලා කියන්නේ මොකක්ද? මේ පෘෂ්ඨ අතර තියෙන රළු ස්වභාවය. රළු කියලා කියන්නේ ඒක තමයි. තේරෙනවද? නිකන් මෙහෙම පිටින් බැලුවා නිකන් රළු නැහැ සුමටයි වගේ පෙන්වනවා. අන්වීක්ෂීය මට්ටමින් බැලුවා මේවා
රළුයි. ඉතින් ඔය රළු ස්වභාවයෙන් හින්දා මෙතන ඝර්ෂණයක් ඇති වෙනවා. ඒ කියන්නේ චලිත දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට බලයක් ඇති වෙනවා. ඉතින් මට හිතෙනවා ඔයාලට ඒක දැන් චුට්ටක් තේරෙන්නේ නැති කියලා. අපි ඔක වචනෙනුත් ලියා ගන්නවා පහලින්. ඊට කලින් ළමයි මෙන්න මේ රූපේ සම්පූර්ණ කරගන්න. මේකයි චුට්ටක් දීලා තියෙනවා නේ කොටස් ටිකක්. ඉතින් ටික සම්පූර්ණ කරගන්නකො මේ කඩතුළු ටිකකින් ඇඳලා. හරි එහෙනම් සම්පූර්ණ කරගන්න. රූපය ඇඳගත්තානේ. දැන් ළමයි මේ රූපෙට පහලින් දීලා තියෙන ඉඩක් තියෙනවානේ. එන්න ඒ ඉඩේ මෙන්න මේ කියන ටික ලියාගත්තා නම් හරි. කරුණු වශයෙන් අපි කරුණු දෙකක් ලියා ගන්නවා. පහල් රූපෙට පහලින් තියෙන ඉඩේ මේ ටික ලියා ගන්න. හරි. පළවෙනි කරුණ ලියා ගන්න. කරුණක් විදිහට ලියා ගන්න එතනින්. පෘෂ්ඨ දෙකක් එකිනෙක මත එකිනෙකට සාපේක්ෂව සර්පණය වන විට සර්පණය වෙනවා කියන්නේ මේ ලිස්සනවා කියන්නේ. ලිස්සන විට කියන එක තමයි සර්පණය වන විට කියන්නේ. එකිනෙක මත එකිනෙකට සාපේක්ෂව සර්පණය වන විට ඒ වායේ චලිත දිශාවට ප්‍රතිවිරුද්ධව ප්‍රතිරෝධී බලයක් ගොඩනැගෙන අතර මෙම බලය ඝර්ෂණ බලය ලෙස හඳුන්වයි. හරි. ඊළඟ කරුණ ලියා ගන්න. කරුණ දෙකක් කොයිතරම් ඊළඟ කරුණ ලියා ගන්න පාලින්. ඝර්ෂණ බල ඇතිවීමට ප්‍රධානතම හේතුව වන්නේ සර්පණය වන පෘෂ්ඨ දෙක අතර පවතින රළු ස්වභාවයයි. හොඳයි. එතකොට මේ කරුණු දෙකක දැන් ඔයගොල්ලෝ ලියාගෙන තියෙන්නේ. දැන් අපි තවත් දේවල් ටිකක් පොඩ්ඩක් කතා කරමු. මම මේ ටිකම කරමු. දැන් අපම බෝඩ් එක දිහා බලන්න. මම ගන්නම් ඔන්න වස්තුවක් තියෙනවා. පොළොව මත හරි. පොළොව මත වස්තුවක් තියෙනවා. ඊට මේකේ අපි බලගත්තොත් නේ අපි බලන පාර තියෙනවා පාරට. W කියුක. ඊට අපි දන්න අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා ඉහළට. R කියමු.
නිශ්චලව තියෙද්දි ඔච්චරයි. ඊට පස්සේ මම කරන්නේ මෙයාව මට ඕන දකුණු පැත්තට චලනය කරන්න ඕන කියලා මම හිතාගෙන මෙයාට මෙන්න මේ පැත්තට බලයක් යොදනවා. මම ඒ යොදන බලය P කියලා ගන්නවා. ඒතර P කියන්නේ අපි විසින් යොදන බලය. ඒක අපි කොහෙද ලියා ගන්න ඕනේ. මම මෙතනින් දාන්නකෝ. P කියන්නේ යොදන බලය. එතකොට ළමයි අපි දැන් ඉගෙන ගත්තා මේ පෘෂ්ඨයේ දෙකේ තියෙන මේ රළු ස්වභාවය නිසා චලිත වෙන දිශාවට නැත්නම් අපි බලය යොදන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට මෙතන ඝර්ෂණ බලයක් ඇති වෙනවා. මෙතන ඇති වෙන ඝර්ෂණ බලය මම මේ විදිහට අඳින පොඩ උස්සලා අඳින්නම් අපිට පැහැදිලිව පේන්න ඕනේ හින්දා. ඒක වම් පැත්තට අඳින්න පුළුවන්. ඒ ඝර්ෂණ බලය මම F කියලා ගන්නවා. එතකොට F කියන එකට අපි කියනවා මොකද්ද? ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය. එතකොට ළමයි අපි දැන් පොඩි ප්‍රස්තාරයක් අඳින්න යනවා. මෙන්න මේ යොදන බලයත් එක්ක කොහොමද ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ කියන එක. ඒතකොට ප්‍රස්තාරයේ අක්ෂ දෙක තමයි. එතකොට x අක්ෂයට ගමු. යොදන බලය ඒ කියන්නේ P y අක්ෂයට ගමු ඝර්ෂණ බලය. F. P සහ F අතර ප්‍රස්ථාරයක් තමයි දැන් අඳින්න. එතකොට මෙහෙමයි වෙනවා. දැන් අපිට තේරෙනවා අපි මේ යොදන බලය යොදපු හින්දා ඝර්ෂණ බලයක් ඇතුනේ. ඒතර අපි බලයක් යොදන්නේ නැත්නම් ඝර්ෂණ බලයකුත් නැහැ. එහෙනම් P සමානයි බිඳුවේදී F සමානයි බිඳුව වෙනවා. එතකොට මේ බිඳුවේදී බිඳුවක්. ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂයෙන් ප්‍රස්ථාරේ පටන් ගන්න ඕන බිඳුවේදී බිඳුව. ඊට පස්සේ තමයි අපි මේ P බලය චුට්ට වැඩි කරගෙන යද්දී F ඊට සමානව වැඩි වෙනවා. ඒක වස්තුව චලනය වෙන්නේ නැහැ. ඇයි? හැම වෙලාවෙම P ට F සමානයි. P ට F සමාන වන පරිදි P වැඩි වෙද්දී F උත් වැඩි වෙනවා. දැන් එහෙමනේ නේද? අපි මේසයක් තල්ලු කරනවා කියන හිතන්න පොළොව මැද. අනිත් පොඩි බලයක් යදුවට යන්නේ නැහනේ. ඒ ඇයි ඒ? අපි යොදන බලයට අර පොළොව මගින් ඇති කරන ඝර්ෂණ බලය සමාන නිසා. තේරුණාද? හරි. ඒ කියන්නේ ආරම්භයේදී P ට F සමාන වෙන විදිහට P වැඩි වෙද්දී F උත් වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රස්ථාරය මොන වගේ ළමයි? මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එනවා. ඒකේ ලක්ෂණය තමයි මොකද්ද? යොදන බලයට ඝර්ෂණ බලය සමානයි. P සමානයි F වෙනවා මෙන්න මේ කාලය තුල. ඊට පස්සේ ඉතින් මෙන්න මේ ප්‍රදේශයට අපි කියනවා ළමයි මෙන්න මේ අවස්ථාව මේ ඕනම අවස්ථාවක කියන්නේ නිශ්චලයිනේ. එයි යොදන බලයට ඝර්ෂණ බලය සමානයි. ඉතින් මෙයා නිශ්චලයි. වස්තුව චලිත වෙන්නේ නැහැ නේ. ඉස්සරහට බලය පිටිපස්සට තියෙන ඝර්ෂණ බලයට සමානයි. එහෙනම් වස්තුව නිශ්චලයි. ඉන්නේ මේ අවස්ථාවට අපි කියනවා ළමයි ස්ථිතික අවස්ථාව කියලා. කොහෙන්ද ලියන්නේ? මේ අවස්ථාවට අපි කියනවා ස්ථිතික අවස්ථාව කියලා. මම මෙතන ලියන්න. ස්ථිතික අවස්ථාව. මේ ස්ථිතික අවස්ථාවේ ලක්ෂණයක් දැන් අපි ඉගෙන ගත්තා මොකද්ද? P සමානයි F ට. දැන් යොදන බලයේ ඝර්ෂණ බලය සමානයි. ඊට පස්සේ ළමයි එක වෙලාවක මෙයා චලනය වෙන්න ඔන්න මෙන්න අවස්ථාවකට එනවා. කියන්නේ තව චුට්ටක් හරි යොදන බලය වැඩි කරොත් ඝර්ෂණ බලය දැන් අර එතනින් පස්සේ අර මේක සම්බන්ධ නැහැ P වැඩි වෙද්දී F වැඩි වෙන කතාව නැහැ. තව චුට්ටක් හරි P වැඩි කරොත් ඕක තල්ලු වෙලා යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මෙයා ලිස්සන්න ඔන්න මෙන්න අවස්ථාවකට එනවා. අන්නේ චලනය වෙන්න ඔන්න මෙන්න අවස්ථාව ඒකත් විශේෂ අවස්ථාවක්. මේ අවස්ථාවට අපි කියනවා සීමාකාරී අවස්ථාව කියලා.
ඒක මේ කිසියම් ලක්ෂයක් ස්ථානයක්. මොකද මේ වගේ දිග ප්‍රදේශයක් නෙවෙයි. ඒක අවස්ථාවක්, චුට්ටි අවස්ථාවක්, කුඩා කාලයක්කට පවතින අවස්ථාවක්. ඒකට අපි කියනවා සීමාකාරී අවස්ථාව කියලා. හරි. එතකොට දැන් අවස්ථා දෙකයි. මොකද්ද? p ට f සමානව වැඩි වෙන අවස්ථාව මොකද්ද? ස්ථිතික අවස්ථාව. ඊට පස්සේ චලනය වෙන්න ඔන්න මෙන්න අවස්ථාව ස්ථිතික අවස්ථාව. හැබැයි මේ ස්ථිතික අවස්ථාවෙත් තාමත් මොකද්ද? යොදන බලය ඝර්ෂණ බලය සමානයි. ඒතකොට මේ p සමාන f කියන එක මේ සීමාකාරී අවස්ථාවටත් අදාළයි. හැබැයි උපරිම අවස්ථාව. අර උතෙන් පස්සේ ලිස්සන්න පටන් ගන්නවා. චලිත වෙන්න ඔන්න මෙන්න අවස්ථාවේ සමාන කරන්න පුළුවන්. එහෙමනේ. තාම චලිත වෙන්න ගත්තේ නැහැ. චලිත වෙන්න ඔන්න මෙන්න අවස්ථාවේ තියෙනවා. ඒත් p f සමාන වෙනවා. හැබැයි ළමයි තව චුට්ටක් හරි p වැඩි කරපු ගමන් මේක ලිස්සලා යන්න ගන්නවා අර පැත්තට. චලිත වෙන්න ගන්න. අන්න ඒ චලිත වෙන්න ගත්ත ගමන්ම ළමයි පොඩි විශේෂ දෙයක් වෙනවා. මේ ඝර්ෂණ බලය ශනිකව පොඩ්ඩක් අඩු වෙනවා. චුට්ටක් අඩු වෙනවා. ඝර්ෂණ බලය ශනිකව පොඩ්ඩක් අඩු වෙලා එතනින් පස්සේ p කොච්චර වැඩි කරාත් f නියතව පවතිනවා. තේරුණාද? ඝර්ෂණ චලිත වෙන්න පටන් ගන්නකොට ඝර්ෂණ බලය චුට්ටක් අඩු වෙනවා. එතනින් පස්සේ චලිත වෙද්දී ආයෙ p කොච්චර වැඩි කරත් p චලිත වෙන්න පටන් ගත්තට පස්සේ p කොච්චර වැඩි කරත් f කියන එක වෙනස් වෙන්නේ නැහැ. f නියතයි. f නියත නම් මෙහෙම ප්‍රස්ථාරයක් ලැබෙන්න ඕන. මෙතනින් පස්සේ ටිකට අපි කියනවා මොන අවස්ථාවද? ගතික අවස්ථාව. ගතික අවස්ථාව. එතකොට ළමයි ඔන්න අවස්ථා තුනක් අපි ඉගෙන ගත්තා. මොකද්ද? ස්ථිතික අවස්ථාව මොකද්ද ලක්ෂණය? p සමාන f. ඊට පස්සේ සීමාකාරී අවස්ථාව කියන චලනය වෙන ඔන්න මෙන්න අවස්ථාව. මේ අවස්ථාවේ p සමානයි f. ඊට පස්සේ චලිත වෙන්න පටන් ගත්තට පස්සේ ඝර්ෂණයේ ශනිකව පොඩ්ඩක් අඩු වෙලා නියත වෙනවා. ඒ අවස්ථාවට කියනවා ගතික අවස්ථාව කියලා. එතකොට ගතික අවස්ථාවේ ලක්ෂණය මොකද්ද? මම මෙතන ලියන්න. මොකද්ද? ඝර්ෂණ බලය නියතයි. p කොච්චර වැඩි කරත් ඝර්ෂණ බලය නියතයි. හරි. ඔන්න ඔය අවස්ථා තුන තමයි මේකේ තියෙනවා. හොඳයි. දැන් එහෙනම් ඔයාලා මෙන්න මේ රූප ටික සම්පූර්ණ කරගන්න. මේක සම්පූර්ණ කරගන්න පහලින් මේව ලියා ගන්න. ප්‍රස්ථාරෙත් සම්පූර්ණ කරගන්න. මම මේක ස්ක්‍රීන් එකට අරගෙන දෙන්නම්. එහෙනම් ඔයාලා දැන් රූපය අඳගත්තානේ. හරි. දැන් පොඩි පරීක්ෂණයක් කරලා අපිට හොයාගන්න පුළුවන්. ඒක ඉතින් පරීක්ෂණය මෙතන කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි උත්සාහ කරනවා මේ ඝර්ෂණ බලය කියන එක මොනවා මතද රඳා පවතින්නේ කියලා හොයාගන්න. ඝර්ෂණ බලය දැන් අපිට තියෙන රළු බව නේද? පෘෂ්ඨ දිගේ රළු ස්වභාවය මත රඳා පවතින. ඉතින් ඒකට අමතරව තව මොනවා හරි මත මේ ඝර්ෂණ බලය රඳා පවතිනවද කියලා කට්ටිය පරීක්ෂණ කරනවා. පරීක්ෂණ කරා විද්‍යාඥයෝ කියලා හිතන්නකෝ. එයාලා කරා. කරද්දී යාළුවා මෙහෙම එකක් හොයාගත්තා. මේ ඝර්ෂණ බලය අභිලම්බ ප්‍රතික්‍රියාවට අනුලෝමව සමානුපාතික වෙනවා කියන්නේ. ඒක පරීක්ෂණාත්මක ප්‍රතිඵලය. මොකද්ද? ඝර්ෂණ බලය අභිලම්බ ප්‍රතික්‍රියාවට අනුලෝමව සමානුපාතික වෙන බව. දැන් ළමයි ඔන්න ඔය කතාව අපි පොඩි වාක්‍යයකින් මෙතන ලියා ගන්න ඕන. දැන් මේ ටිකට පහලින් දීලා තියෙනවනේ නේ ඉඩක්. ඒ ඉඩේ ගොඩක් ලොකු කරන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට මෙන්න මෙහෙම මම මේ කියන කරුණ තරුවක් දාලා ලියා ගන්න. යට ඉඩ ඉතුරු කර ගන්න ඕන. උඩින් ලියා ගන්න. මෙහෙම ලියා ගන්න මේ හරියෙන් මේ කියන වාක්‍ය. ඝර්ෂණ බලය වරහන් ඇස්සේ දාගන්න කැපිටල් F අකුර. ඊට පස්සේ වරහන් වහලා කමාවක් දාලා අභිලම්බ ප්‍රතික්‍රියාව වරහන් ඇස්සේ කැපිටල් R අකුර දාන්න.
ඊට පස්සේ වරහන් වහන්න ට යන්න ට අභිලම්බ ප්‍රතික්‍රියාව ට අනුලෝමව සමානුපාතික වන බව පර්යේෂණාත්මකව පෙන්වා දිය හැක. ඒක පරිශනාත්මකව පෙන්වන්න පුළුවන්. ඒක කොහොමද පෙන්වන්නේ කියන එක දැන් ඕනේ නැහැ. එතකොට මොකක්ද ළමයි අපි හොයාගත්තේ? බලය සමානුපාතිකයි අභිලම්බ ප්‍රතික්‍රියාව වෙන බව ඔන්න හොයාගෙන තියෙනවා. ඊට පස්සේ ළමයි මේ සමානුපාතික ලකුණ අයින් කරන්න ළමයි මම නියතයක් දානවා. මේ නියතය මෙන්න මේක ඔයාලා මේක ඕලෙවල් වලින් ඉඳන් දාන්නවා මෙන්න මේ සංකේතය මොකද්ද? සමානුපාතික ලකුණ අයින් කරන්න අපිට අපි ඔය කියනවා mu කියලා. mu කියලා කියනවා. mu කියලා. එතකොට අපි පාඩම් කරන්නේ x සමානයි mu r කියලා. ඔක ඔලෙවල් වල තියෙනවා. x සමානයි mu r ඝර්ෂණ සංගුණකය කියලා අපි මේ mu ට කියනවා ඝර්ෂණ බලය හොයන සමීකරණ. එතකොට මේ mu ට අපි කියනවා ළමයි මොකද්ද? ඝර්ෂණ සංගුණකය නේ. ඝර්ෂණ සංගුණකය. ඉතින් ඊතුරු පද දෙක නම් අපි හඳුන්නා ගමු. කමන්නේ හඳුන්වන්නේ F කියන්නේ ඒතකොට ඝර්ෂණ බලය. R කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව. අභිලම්බ ප්‍රතික්‍රියාව. හරි. එතකොට ළමයි මෙන්න මේ සමීකරණය අපි කටපාඩම් කරගන්න ඕන. මම හිතන්නේ ඔයාලා දැනටමත් මේක දන්න එක. F සමානයි mu r කියන්නේ ඝර්ෂණ බලය හොයන්න අපි භාවිතා කරන සමීකරණය. ඊට පස්සේ දැන් අපි මේක තවත් චුට්ටක් සංකීර්ණ කරගන්නවා මෙන්න මෙහෙම. හිතමු මේක පොඩ්ඩක්. හිතමු මම ගන්නවා ළමයි මෙන්න මේ සීමාකාරී අවස්ථාව. දැන් මෙහෙමනේ. දැන් ඝර්ෂණ බලය ගත්තොත් ස්ථිතික අවස්ථාව නම් අවුලක්ම නැහැ. ඇයි? යොදන බලයට ඝර්ෂණ බලය සමානයි. ඒකෝට ඝර්ෂණ බලය හොයන්න දෙයක්වත් නැහැ. ඇයි? යොදන බලයම තමයි ඝර්ෂණ බලයත්. හැබැයි මේ සීමාකාරී අවස්ථාවෙත් යොදන බලය ඝර්ෂණ බලයට සමානයි. හැබැයි මේ සීමාකාරී අවස්ථාවේ තියෙන මෙන්න මේ විශේෂ ඝර්ෂණ බලය. අපි ඒකට කියනවා ඒ සංකේතය දැන් Fs කියලා. ඔය Fs කියන එකට අපි කියනවා ළමයි. ඒකට අපි කියන්නේ ස්ථිතික ඝර්ෂණ බලය. නැත්නම් සීමාකාරී ඝර්ෂණ බලය කිව්වත් අවුලක් නැහැ. නෑ ස්ථිතික ඝර්ෂණ බලය නෙවෙයි. සීමාකාරී ඝර්ෂණ බලය කියලා. එතන මොකද්ද මේ Fs කියන්නේ? කියන්නේ සීමාකාරී අවස්ථාවේ පවතින ඝර්ෂණ බලය. නැත්නම් ඔකට අපි කියනවා සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය. මම මේක උට්ටක් මකන්නන්නේ. ඔයාලා දැන් ලියාගෙන තියෙන්නේ අනේ. ඉඩමදි වෙයි. මම මොකද්ද දැන් ලියන මාතෘකාව සීමාකාරී ඝර්ෂණ බලය. එතකොට සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ මොකද්ද කියලා මේ ලොම්බි බැලුවම පේනවා මොකද්ද? සීමාකාරී අවස්ථාවේදී තියෙන ඝර්ෂණ බලය. මොකද්ද කියලා අපි දාන සංකේතය Fs. එතකොට දැන් ඔය Fs කියන එක අපිට හොයන්න පුළුවන් ළමයි මෙහෙම සමීකරණයකින් Fs සමානයි μs වාරයක් r. දැන් මේකම තමයි F සමානයි mu r ම තමයි Fs සමානයි μs r කියලා තමයි අපි දාන්නේ. එතකොට මේ μs කියන්නේ ළමයි මොකද්ද?
මේකට අපි කියනවා μs ට ඝර්ෂණ සංගුණකය. ඊළඟට අපි ඔකේ විශේෂයෙන් කියනවා ස්ථිතික ඝර්ෂණ සංගුණකය කියලා. එච්චර හිතන්න එපා මේ නම් ටික ටිකක් මතක තියාගන්න. මේ ඇති ගණන් හදක් දෙනා මේ ඇති දෙයක් ඇත්තටම නැහැ. මේවා වෙන වෙනම මතක තියාගන්න ඕනේ. මේක මතක තියාගත්තම ගණන් ඔක්කොම හදන්න පුළුවන්. තේරුණාද? මේක ඉතින් අපි අර නෝට් එකේ තියෙන්න ඕනේ ඉන්න මෙච්චර විස්තර කරන්නේ. දැන් සීමාකාරී ඝර්ෂණ සංගුණක හොයන්න නම් R වැඩි කරන්න ඕනේ මොකෙන්ද? ස්ථිතික ඝර්ෂණ සංගුණකය. ඇයි ස්ථිතික කියලා එකක් තියෙන්නේ? ගතික කියලා වෙනම එකක් තියෙනවා. ඒක දැන් මම තව ටිකකින් කියලා දෙනවා. මම මේකට අංකයක් දාන්නේ නැහැ මොකද මේකමනේ. මෙන්න නිකන් කොටු කරලා තියාගන්න. අංක දාන්න ඕනේ නැහැ. හරි. ඊට පස්සේ ටුට්ටක් ආපුවා මේ ගතික අවස්ථාවට ඉන්න ළමයි. ගතික අවස්ථාවේ අපි ඉගෙන ගත්තා මොකද්ද ගතික අවස්ථාවේ ලක්ෂණය? F නියතයි. එහෙනම් මේ නියත ඝර්ෂණ බලය මෙන්න මේකනේ. ඒකම Fk කියලා තමයි අපි සාමාන්‍යයෙන් දාන්නේ. Fk කියන එකට අපි කියනවා ගතික අවස්ථාවේ තියෙන ඝර්ෂණ බලය. නැත්නම් ගතික ඝර්ෂණ බලය කියලා කියනවා. එහෙනම් මගේ ඊළඟ මාතෘකාව තමයි ගතික ඝර්ෂණ බලය. ගතික ඝර්ෂණ බලය ඒක අපිට මොකක්ද දැන් මේ අපි මොකක්ද එකට දාපු සංකේතය K. එතකොට එහෙනම් කවුරු හරි නැත්නම් අපිට ඕනොත් මේ ගතික ඝර්ෂණ බලය හොයන්න. කියන්නේ Fk හොයන්න. එතකොට අපි දානවා Fk සමානයි μk වාරයක් R. හරි සරලයි නේ මෙතන Fs හොයන්න μs R දානවා Fk හොයන්න μk R. μk කියන්නේ ඝර්ෂණ සංගුණකයේ මොන අවස්ථාවේද? ගතික අවස්ථාවේ ඝර්ෂණ සංගුණකය. ඉතින් මේ μk කියන එක අපි කියනවා ගතික ඝර්ෂණ සංගුණකය. හරි සරලයි. ගතික ඝර්ෂණ සංගුණකය. එතකොට ඇයි මෙහෙම අවස්ථා දෙකක් ළමයි? මෙහෙම අවස්ථා දෙකක් මොකද වෙන වෙනම කතා කරන්නේ? හේතුව තමයි අපිට ගණන් හදක් දෙලමයි අවස්ථා එක්ක අපිට ගානේ දෙන්න පුළුවන් වස්තුව නිශ්චල අවස්ථාව. චලිත වෙන්න ඔන්න මෙන්න අවස්ථාව කියලා ගන්න දෙනවා. එහෙම වුණොත් අපිට ඝර්ෂණ බලය කියලා දාන්න වෙන්නේ Fs. ඒත් Fs හොයන්න නම් μs තමයි දාන්න ඕන සමීකරණය. R කින් ගුණ කරන්න ඕන μs. ඊට පස්සේ සමහර ගණන් වල දෙනවා චලිත වෙන වස්තුවක් ගැන කතා කරනවා. එතකොට චලිත වෙනකොට තියෙන ඝර්ෂණ බලය කියන්නේ මොකද්ද? ගතික අවස්ථාව. කියන්නේ Fk. ඒකට Fk හොයන්න නම් R ගුණ කරන්න ඕන μk ගෙන්. තේරුණාද? කියන්නේ මොකක් හරි පෘෂ්ඨ දෙකකට ඝර්ෂණ සංගුණක දෙකක් තියෙනවා. ස්ථිතික ඝර්ෂණ සංගුණකයයි ගතික ඝර්ෂණ සංගුණක. සමහර ගණන් වල ඔය දෙකම දුන්නාම මේ මියුට කෝක දාන්නද කියලා ප්‍රශ්නයක් එනවා නේද? අන්න ඒකෙන් තමයි මේ දෙකම දුන්නේ. වස්තුව නිශ්චල නම් ඝර්ෂණ සංගුණකය හොයන්න මේක දාන්න. ඒ කියන්නේ ස්ථිතික ඝර්ෂණ සංගුණකයෙන් ගුණ කරන R. වස්තුව චලනය වෙන අවස්ථාවක් නම් ඝර්ෂණ බලය හොයන්න අභිලම්බ ප්‍රතික්‍රියාව ගතික ඝර්ෂණ සංගුණකයෙන් ගුණ කරන්න. එච්චරයි. දැන් දෙන්නම දුන්නොත් තමයි ඔය පැටලෙන්නේ. කියන්නේ μk සහ μs දෙන්නම ගානේ දුන්නොත් කෝකද දාන්න කියලා හොයාගන්න එපා. ඒකට තමයි ඔය උපක්‍රමයේ කිව්වේ. නිශ්චලයි නම් නැත්නම් සීමාකාරී අවස්ථාවේ නම් μs දාලා ඝර්ෂණ බලය හොයන්න. චලනය වෙන අවස්ථාවක නම් μk දාලා ඝර්ෂණ බලය හොයන්න. ඒ විදිහට ඝර්ෂණ සංගුණක දෙක ඕන එකක් දාලා හදන්න බෑ. නිශ්චල නම් μs දාන්න, චලනය වෙන වස්තුවක් නම් μk දාන්න. ඒක තමයි කියන්නේ ඔය දෙක පාඩම් කරගන්න ඕනේ. පාඩම් කරද්දී මේක පාඩම් කරගත්තම ඇති. හරි. ඒ තමයි මේ කියපු ටික ගොඩක් වැදගත්. ඒකට ඝර්ෂණ සංගුණකයේ ඝර්ෂණයේ සිද්ධාන්ත උච්චර තමයි. හරිද? මේ කියපු ටික තේරුම් නැත්නම් මේ US MK කතාව කොයි වෙලාවටද මේ සමීකරණය දාන්නේ කොයි වෙලාවටද මේක දාන්නේ කියලා තේරුම් නැත්නම් පොඩ්ඩක් මේක ආයෙ බලලා තේරුම් ගන්න. හරි? තේරුණා නම් හරි වැඩේ. හරි? හොඳයි. දැන් ඔයාලා පොඩි කරුණක් ලියාගත්තානේ නේ? ඒ කරුණට පහලින් තියෙන ඉඩේ මෙන්න මේ ටික ඔක්කොම ලියා ගන්න. ආයෙ මුකුත් ලියන්න නැහැ. සහ අර උඩ ඇඳපු ප්‍රස්තාරය මෙන්න මේ Fs සහ Fk. ඒ දෙන්නත් ඒකේ ලකුණු කරගන්න ඕන. හරි. එහෙනම් ප්‍රස්තාරයේ අනුපාත ටික සම්පූර්ණ කරලා පහළ තියෙන ඉඩේ මේ ටික ඔක්කොම ලියා ගන්න.
හොඳයි ළමයි එහෙනම් දැන් අපි ඝර්ෂණයේ සිද්ධාන්ත ටික තමයි ඉවර කරේ. ඒතර මේ ඝර්ෂණයේ ගණන් හදන එක අපි ලබන සතියේ ඉතුරු කරගමු ඊළඟ වීඩියෝ එකට. ඊළඟ වීඩියෝ එකේ මේ ඝර්ෂණයේ ගණන් ටික මම හදලා ඔයාලට සිද්ධාන්ත හොඳට අල්ලලා දෙන්නම්. ඒතකොට අතට තියරි ඉවරයි ඝර්ෂණය. අතට ඝර්ෂණයේ තියරි ඉවරයි කියන්නේ මේ නිව්ටන් නියම හා ගම්‍යතාව පාඩම අවසන් කියන එක. ඒතකොට අපිට ඊළඟට එකට යන්න පුළුවන් ඕනනම් ඒකට ලබන සතියේ මම යොදාගන්නේ මේ ගැටලු විසඳන්න ඝර්ෂණය සහ අර ගණන් කීපයක් ගෙදර වලටත් මම දෙන්නම්. එකක් දෙකක් තමයි දෙන්න පුළුවන්. මොකද වැඩි හරියක් අපි කළා. හරි. එහෙනම් ඔයාලා මේ බහුවර්ණ ගණන් වලට ගිහිල්ලා පෙරලා ගන්න. ඒකේ ළමයි හදන්න ගෙදර වැඩට 20 වෙනි ගානව 20 පුළුවන්. ඊට පස්සේ කොහොම හදලා තියෙන 31 වෙනි ගාන පොඩ්ඩක් try කරන්න ළමයි. හොඳ ගානක්. ගම්‍යතා සංස්කෘත මූල ධර්මයේ දාලා තියෙන හදන්න තියෙන ගානක්. ඒකට අපි හදපු ගණන් වලට වඩා වෙනස් ගානක්. ඒකත් full try කරන්න. බැරි නම් මම ලබට කියලා දෙන්නම්. මට කියන්න තමයි තියෙන්නේ. බැරි වුණාට. ඊට පස්සේ ඊට පස්සේ මම ඝර්ෂණයේ ගණන් වල මම දෙක තුනක් දෙන්න නිකන් ලේසි ඒවා. ඒවා හදන්න පුළුවන් වෙන්න ඕනේ. නේද? නිකන් F සමාන μr දාලා ඝර්ෂණ බලය හොයන්න පුළුවන් කියලා දන්නවනම් එච්චරයි. පොඩි ලේසිම ගණන් ටිකක් දෙන්න. 62 පස්සේ 68 ඔව් ඔන්න ඔය ගණන් ටික තමයි. ඒතර ගණන් දුන්නේ 4යිනේ. ඒකට ඔන්න ඔය බහුවර්ණ ගණන් 4 හදන්න. හදලා බැරි මොනවා හරි තියෙනවා නම් මට මැසේජ් කරන්න. මම ඒ ටික ලබන සතියේ කියලා දෙන්නම්. ඊට අමතරව ළමයි ගිය සතියේ දීපු ගණන් වල බැරි මොනවා හරි තියෙනවා නම් එයාටත් අවස්ථාව දෙන්නම් මේ සතියේම ඒ කලින් දීපු ගණන් වල මොනවා හරි බැරිව තියෙනවා නම් ඒවත් මේ සතියේ මැසේජ් කරන්න. මම ඒවත් ඊළඟ වීඩියෝ එකේ කියලා දෙන්නම්. හරි. කියන්නේ නිව්ටන් නියම හා ගම්‍යතාවල මොනවා හරි එක තැනක් හරි බැරි ගණනක් තියෙනවා නම් මම දීපු වගේ දීපු නැති වගේ නෙවෙයි. මම දීපු වගේම බැරි වෙච්ච ගණන් තියෙනවා නම් මොනවා හරි නිව්ටන් නියම වල සහ ගම්‍යතාව කොටසේ මන්ට මැසේජ් කරලා තියන්න. මම ලබන සතියේ කියලා දෙන්නම්. හොඳයි ළමයි එහෙනම් වැඩ ටික හොඳට කරගන්න. අපි අදට පන්ති අවසන් කරමු. Thank you.